සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සකුනෝ යතහා පංසු කුන්තිතෝ විධූනං පාතයති සිතං රජං එවං බික්ඛු පධානවා සතිමා විධූනං පාතයති සිතං රජන්ති. සදහවත් කාරුණික පින්වත්නි, සුපුරුදු පරිදි හිමිදිරි පාන්දර හිරු රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන සමාජ සංගායනා ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. හිමිදිරි පාන්දර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයට දෙසවන් යොමු කරලා දවස ආරම්භ කරන්නට පුළුවනි නම් එය තමන්ට මෙලොවට පමණක් නෙවෙයි පරලොවටත් හිතසුව පිණිස පවතින වටිනා කාරණයක් බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට නිරතුරුවම දේශනා කළේ සසර ගමනින් එතර වන මඟ. අන්න ඒ මාර්ගයට තමයි පටිසෝතගාමී පිළිවෙත කියලා අනුදැන වදාළේ. අනුසෝතගාමී කියලා කියන්නේ පල්ලෙහාට යන ගමන. සතර අපායේ උත්පත්තිය සඳහා හේතු වන පහළට යන ගමන, අසාර්ථකත්වයට යන ගමන, සසර තුල රැඳී සිටින්න හේතු වන ගමන. ඒ ගමනට කියන්නේ අනුසෝතගාමී ගමන කියලා. පටිසෝතගාමී කියලා කියන්නේ නිවන සලසා ගැනීම පිණිස හේතු වන මාර්ගය. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දෙසූ දහම මනාව ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිත ගමන නිවන දෙසට හසුරවනවා නම් අන්න ඒ පුද්ගලයාගේ ගමන් මාර්ගය පටිසෝතගාමී ගමන් මාර්ගයයි. අපේ බුදුහාමුදුරු අපට පෙන්නවා මේ ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස විවේකය ඇති කරගන්න. මේ විවේකය තුළින් අපට කෙලෙස් සිඳ බිඳ දමන්නට පුළුවන්කම ලැබෙනවා. විවේකයේ බුදුහාමුදුරුව අතිශයින් අගය කළා. හැබැයි විවේකය කියන වචනේ තේරුම අපි හැමෝම වඩාත් හොඳින් තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් විවේකයක් කියලා කියනකොට නැත්නම් විවේක කාලයක්, විවේකය කියන වචනේ ඇහිච්ච ගමන් මිනිසුන්ට මතක් වෙන්නේ එක්කෝ මහන්සි නිසා නිදියන වෙලාව, එහෙම නැත්නම් විනෝද වෙන වෙලාව. හැබැයි මේ විවේකයේ පිළිබඳව කතා කරනකොට නිදිය ගන්නවා කියන එකම, එහෙම නැත්නම් විනෝද වෙනවා කියන එකම නෙවෙයි ඒ තුල තිබෙන අර්ථය. බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුල විවේකය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුවා. කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියලා. කාය විවේකය කියලා කියන්නේ ශරීරයට අධික ලෙස වෙහෙස මහන්සිය ඇති වුණාට පස්සේ අපි ශරීරයට යම්කිසි විවේකයක් ලබා දෙන්න ඕනේ. සුවයක් ලබා දෙන්න ඕන. එක්ක වාඩි වෙලා ඉන්නව, එහෙම නැත්නම්
හාන්සි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ටික වෙලාවක් සැතපෙනවා. මේක ශරීරයට ලබා දෙන විවේකයක්. ඒකට කියනවා කාය විවේකය. ඒ වගේම චිත්ත විවේකය. චිත්ත විවේකය කියලා කියන්නේ එහෙට මෙහෙට නිතරම අරමුණු එක්ක පොරබදින සිතටත් යම්කිසි විවේකයක් අවශ්‍යයි. බලන්න අපි අපේ සිත පිළිබඳව අවධානය යොමු කළොත් මේ සිත මොනතරම් අරමුණු පිටුපස ලුහු බඳිනවද? ඒ තුලින් මොනතරම් පීඩනයකට අපි ලක් වෙනවද? විවිධ හේතුන් නිසා. එතකොට විවිධ අරමුණු පිටුපස අධික වේගයෙන් හඹා යන මේ සිත යම්කිසි කෙනෙකුට සංසුන් කරගන්නට පුළුවනි නම් හිත එක අරමුණක පවත්වා ගන්නට පුළුවනි නම් ඒ වගේම එක අරමුණක සිත පවතිනකොට උනත් ඇතිවන වෙහෙස සංසිඳවා ගැනීම සඳහා Taman දක්ෂ නම් අන්න ඒකට කියනවා චිත්ත විවේකය කියලා. හිතට ලබා දෙන විවේකය. උපදී විවේකය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් මිදුණු උතුමෙකුට ලැබෙන විවේකය. සම්පූර්ණයෙන්ම සැනසීම, නිදහස් වීම. කෙලෙස් වලින් නිදහස් වීමට කියන උපදී විවේකය කියලා. එතකොට මෙන්න මේ කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක පිළිබඳව අපි හොඳට තේරුම් අරගෙන ඕනේ විවේකය ලබා ගන්න. නැත්නම් විවේකය කියලා කියන්නේ හුදෙක් නිදිය ගන්න එක, එහෙම නැත්නම් වැඩ නොකර පැත්තකට වෙලා ඉන්න කියන එක අපි ඒ විදියට ග්‍රහණය කරගත්තොත් බොහෝ සෙයින් අපට හානි සිද්ධ වෙනවා. ඒ නිසා මේ විවේකය හරියට හඳුනා ගන්න ඕන. එතකොට මේ විවේකීව ඉන්නකොට අපි කරන කටයුත්ත නිවනට හේතු වන කටයුත්තක් වෙන්න ඕන. දැන් කෙලෙස් සංසිදුවන, කෙලෙස් විනාශ කරන සටනෙහි යෙදෙන ස්වභාවය තමයි විවේකයක් කියලා කියන්නේ. නිවන සලසා ගැනීම සඳහා අනුගමනය කරන යම්කිසි වැඩපිළිවෙලක් විවේකය. එතකොට මෙන්න මේ විවේකය සාර්ථකව සිද්ධ කරන්න නම් හොඳ අරමුණක සිත පවත්වාගෙන යාම සඳහා අපි මහන්සි ගන්න ඕන. ඒ සඳහා වීරිය උපදවන්න ඕන. ඒ වීරිය මනාව ප්‍රගුණ කරන තරමට තමයි අපට සැබවින්ම ඒ විවේකය ලැබෙන්නේ. ඒ විවේකයෙන් අපේක්ෂා කරන ඒ ඉලක්කය අපට ජය ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපේ ඉලක්කය වෙතට යන්න අපි මහන්සි ගන්න ඕන, වීරියවන්ත වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒ වීරිය උපදවා ගැනීම සඳහා අපට අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් දේශනා කළා. මේ අතෝ අහලා ඇති පචලායන කියන සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මුගලන් තෙරුන් වහන්සේට මේ විවේකය තීන මිද්දේට බර වෙනකොට, ඒ කියන්නේ අලස බවට බර වෙනකොට, කම්මැලිකමට බර වෙනකොට, ඒ කම්මැලිකමින් හිත මුදවා ගැනීම පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් දේශනා කළා. දැන් අපි විවේකයක් ලබාගත යුතුයි. කාය විවේකය ඕන, චිත්ත විවේකය ඕන, උපදි විවේකය ඕන. එතකොට සාමාන්‍යයෙන් කෙලෙස් ප්‍රහීන කරපු උතුමෙකුට ලැබෙන උපදි විවේකය සලසා ගන්නා තෙක් අපට මේ සංසාර ගමනේදී මහන්සි වෙනකොට කාය විවේකය ගන්න ඕනේ. ඒ වගේම චිත්ත විවේකය ලබා ගන්නත් ඕන. බොහෝ විට මේ විවේකයේ එක්ක ඉන්නකොට උදාසීන වීමේ ගති ලක්ෂණ වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තීන මිද්දේ වැඩි වෙන්න පුළුවන්. අලසකම මතුවෙන්න පුළුවන්. ඒ අලසකම මතු වුණොත් මොකද වෙන්නේ? Taman අපේක්ෂා කරන තැනට යා ගන්න බැරුව යනවා. ඒ නිසා මේ තීන මිද්දේ දුරු කරන්න, අලසකම දුරු කරන්න අපේ බුදුහාමුදුරු මුගලන් තෙරුන් වහන්සේ ඉදිරියේ බොහොම වටින කරුණු පැහැදිලි කිරීමක් කළා. මේක විශේෂයෙන් අධ්‍යාපනය හදාරන,
ඉදිරියේදී විභාග කටයුතු සඳහා පෙනී සිටින්න අපේක්ෂාවෙන් ඉන්න ශිෂ්‍යයන්ට යම්කිසි විෂයකට අදාළව විභාගවලට පෙනී ඉන්න යම්කිසි විෂය පතයක් ඉගෙන ගන්න කටපාඩම් කරන මතකේ රඳවා ගන්න උවමනාවෙන් ඉන්න කෙනෙකුට මේ කාරණාව බොහොම වැදගත්. ඒ වගේම තමයි ආර්ථිකය ශක්තිමත් කරගන්නත් මේ කාරණා වැදගත්. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් දියුණුව ඇති කර ගැනීම පිණිසත් මේ කාරණාව අතිශයින් වැදගත්. මොකද හේතුව මේ හැම අංශකම දියුණුව ලබන්න නම් ඒ කාර්ය තුල මනාව වාසය කිරීම අත්‍යවශ්‍යයි. දැන් අපි දන්නවා විභාගයක් ඉදිරියේ යෙදෙනකොට ඒ ශිෂ්‍යයෝ රාත්‍රී කාලෙත් පාඩම් කරනවා. රාත්‍රී කාලය තුල පාඩම් කරනකොට Tamanට අත්විඳින්න වෙන අත්දැකීම් තිබෙනවා. මොනවද? කොච්චර උවමනාවෙන් පාඩම් කරන්න පටන් ගත්තත් සමහර දරුවෝ ටික වෙලාවක් ගියාම උදාසීන වෙලා අලසකමට බර වෙලා නිදිමත ගතිය මතු කරගෙන නින්දට ගිහිල්ලා ඒ පාඩම් කටයුතු බලාපොරොත්තු වෙච්ච තරමට ඉටු කරගන්නේ නැහැ. නින්දට වහල් වෙනවා. එතකොට මෙන්න මේ නිදිමත ගතියක් මතුවෙනකොට නින්දට වහල් වීම නිසා තමන් අපේක්ෂා කරන තැනට තමන්ට දිව ගන්න අපහසු වෙනවා. ඔන්න ඔය කාරණාවට හොඳම පැහැදිලි කිරීමක් බුදුහාමුදුරුවෝ සිදු කළ සූත්‍රය තමයි පචලායන සූත්‍රය කියලා කියන්නේ. දවසක් මුගලන් තෙරුන් වහන්සේ එක්තරා වන ප්‍රදේශයක මහානදම් පුරමින් වැඩ ඉන්නවා. එක්තරා රාත්‍රියක මුගලන් තෙරුන් වහන්සේ සක්මන කෙළවරේ ඔයත් දන්නවා සක්මන් භාවනා කරන සක්මන් මළුව. මේ සක්මන කෙළවරේ මුගලන් තෙරුන් වහන්සේ අසුන්ගෙන නිදි කිරකිරා හිටියා. දැඩි වෙහෙසටපත් වෙලා මුගලන් තෙරුන් වහන්සේ දැන් නිදි කිරනවා. මුගලන් මහරහතන් වහන්සේ තීන මිද්දේට නැත්නම් අලසකමට කම්මැලිකමට බර වෙලා ඉන්න බව දැනගත්ත බුදුහාමුදුරුවෝ නිදි කිරමින් ඉන්නේ කියලා දැනගත්ත බුදුහාමුදුරුවෝ මුගලන් තෙරුන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා මුගලන් තෙරුන් වහන්සේගෙන් විමසනවා මොග්ගල්ලාන මොකද මේ නිදි කිරන්නේ? මොකද මේ නිදි කිරන්නේ? ඔය නිදි කිරනව නෙවෙයිද? මුගලන් තෙරුන් වහන්සේ උත්තර දෙනවා එහෙමයි බුදුහාමුදුරුවනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නිදි කිරා වැටෙන මේ මුගලන් තෙරුන් වහන්සේ ළඟ වාඩි වෙලා අසුන්ගෙන නිදිමත ගතිය නැති කර ගැනීම සඳහා උපදේශ මාලාවක් දෙනවා. අන්නේ උපදේශ ටික හරි වැදගත්. නිදිමත ගතිය නැතිකරන්න, කම්මැලිකම අයින් කරන්න, වැඩක් කරන්න පටන් ගත්තාම ඒ රාත්‍රී කාලේ වෙන්න පුළුවන්. අඳුරත් එක්කම සිත උදාසීන කරගන්නේ නැතුව සාමාන්‍යයෙන් අඳුර කියලා කියන්නේ අපිව කම්මැලි කරන ස්වභාවයක්. ආලෝකය කියන්නේ ප්‍රබෝධමත් කරන ස්වභාවයක්. මහ දවාලක උනත් වෙහික වලාකුලක් ඇවිල්ලා පරිසරයේ අඳුර වුණොත් නිදිමත ගතිය ඇති වෙනවා. නිදි යන්න නම් කියාපු වෙලාව කියලා කියන අය ඉන්නවා. අඳුර කියලා කියන්නේ නින්දට බොහොම ආරාධනා කරන ස්වභාවයක් වර්ණයක්. ආලෝකය කියලා කියන්නේ නින්දට විරුද්ධ ආරාධනයක්. ඉතින් මේ නිදි කිරා වැටුණු මුගලන් තෙරුන් වහන්සේ ළඟදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොග්ගල්ලාන යම්කිසි කාරණාවක් ගැන හිත හිතා ඉන්නකොට නම් නිදිමත ගතිය ආවේ ඒ හිත හිතා හිටපු කාරණාව වෙනස් කරන්න මොග්ගල්ලාන. වෙනස් කරලා බලන්න. හිතපු කාරණාව වෙනස් කරලා වෙන අරමුණකට හිත යොමු කරගත්තොත් ඒ නිදිමත ගතිය නැති වෙලා යාවි. ඒ දේ කරලා බලන්න. දැන් අධ්‍යාපනය ලබන ළමයෙකුටත් අපට ওই උපදේශ දෙන්න පුළුවන්. පොතක් කියවනකොට නැත්තම් සිංහල සාහිත්‍ය හෝ වේවා කුමන හෝ විෂයක ඔබ කියවගෙන යනකොට ඔබට කම්මැලිකමක් ඇති වුණා නම් නිදිමත ගතියක් මතු වුණා නම් ඒ පොතම ඒ කොටසම කියව යන්න එපා. ඔබට පුළුවනි වෙන
පොතක් අතට ගන්න. එක්කෝ කවි කියන එක නවත්තලා ගණන් ටිකක් හදන එකට මාරු වෙන්න පුළුවන්. මෙතනදී බුදුහාමුදුරුවෝ දෙන්නේ ඒ අරමුණින් ටිකක් ඉවත් වෙන්න. එහෙම කරලත් නිදිමත ගතිය යන්නේ නැත්නම් මොග්ගල්ලාන ධර්ම කාරණාවක් පිළිබඳව මෙනෙහි කරන්න. එක් ධර්ම කාරණාවක් ගැන මෙනෙහි කරන්න. සූත්‍රයක් ගත්තොත් මේ සූත්‍රය පිළිබඳව ප්‍රඥාවෙන් විමසන්න පුළුවන්. එතකොට පාසල් යන ශිෂ්‍යයන්ට පුළුවන් එක පාඩමක් අරගෙන ඒ පාඩම ගැන විමසීමක් කරන්න. විචාරයක් කරන්න, ගවේෂණයක් කරන්න. එතකොට නිදිමත ගතිය නැති වෙනවා. දැන් සාමාන්‍යයෙන් වාහන නැති පාරක වාහනේ එලවගෙන යනකොට නිදිමත එනවා වැඩි. වාහන සහිත පාරක එලවගෙන යනකොට නිදිමත එන ප්‍රමාණය අඩුයි. ඇයි? අවධානය යොමු කරලා යුතුයමයි. අවධානය අතිශයින් අවශ්‍යමයි. අන්න ඒ වගේ එක්තරා ධර්ම කාරණාවක් ගැඹුරට විමසීමට ලක් කරන්න පුළුවන් නම් ඒ කෙනාට නිදිමත ගතිය නැති කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහෙම කරලත් මොග්ගල්ලාන නිදිමත ගතිය යන්නේ නැත්නම් නිදිමත නැති වෙන්නේ නැත්තම් ඉගෙනගත්ත ධර්ම කාරණාවක් මොග්ගල්ලාන සජ්ජායනා කරා. කියන්න හයියෙන්. සජ්ජායනා කිරීමෙන් නිදිමත ගතිය නැති වේවි. මේ කාරණාව බලන්න ළමයින්ට කොච්චර වැදගත් වෙනවද කියලා. එයත්න්ට පුළුවන් සිංහල භාෂාවේ කවි ටිකක් හයියෙන් සජ්ජායනා කරන්න. කටපාඩම් කරන්න. ඒ ශබ්ද නගල සජ්ජායනා කරනකොට නිදිමත ගතිය නැති කරගන්න පුළුවන්. නිදිමත ගතිය දුර්වල කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මොග්ගල්ලාන ඒ හඬනගා ධර්ම කාරණා සජ්ජායනා කරන්න එවිට නිදිමත ගතිය නැති කරගන්න පුළුවන්. එහෙම සජ්ජායනා කරලත් නිදිමත ගතිය නැති වෙන්නේ නැත්නම් ඒත් නිදිමතයි නම් බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා ඔය අත් දෙකෙන් කන් දෙක අල්ලගන්න. මිරිකන්න. කම්මුල් දෙක මිරිකන්න. අන්න එතකොට පොඩ්ඩක් නිදිමත ගතිය නැති කරගන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාවේ තියෙන කාරණා. අත් දෙකෙන් කන් දෙක අල්ලගන්න කියනවා. තද කරන්න, මිරිකන්න. එතකොට නිදිමත ගතිය නැති කරගන්න පුළුවන්. එහෙම කරලා බලන්න. එහෙම කරලත් මොග්ගල්ලාන නිදිමත ගතිය යන්නේ නැත්තම් නිදිමත එනවම නම් නැගිටලා වතුර ටිකක් අරගෙන ඇස් දෙක පිහිද ගන්න, හොද ගන්න. ඇස් දෙක පිහිදගෙන හොදගෙන ඈත අහස දිහා බලන්න. තරු දිහා බලන්න. ටික වෙලාවක් ස්වභාව ධර්මයේ තුල රැඳී සිටින්න. අන්න එතකොට Tamanට නිදිමත ගතිය නැති කරගන්නට පුළුවන්කම ලැබෙයි. අන්න එහෙම උපදෙස් දෙනවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ පැහැදිලි කරනවා මොග්ගල්ලාන එහෙම කරලත් නිදිමත ගතිය යන්නේ නැත්නම් ආලෝක සංඥාව ඇති කරගන්න. මොකද්ද මේ ආලෝක සංඥාව කියලා කියන්නේ? ආලෝක සංඥාව කියලා කියන්නේ රාත්‍රී කාලය දහවල් කාලයසේ සිටීම ආලෝක සංඥා. අඳුර ආලෝකයක් හැටියට සිහිපත් කිරීම. එතකොට රාත්‍රී කාලය දහවලක් හැටියට කල්පනා කළොත් ඒ කෙනාට රාත්‍රී කාලෙත් තමන් බලාපොරොත්තු වන කාර්ය සම්පූර්ණ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අද නම් එදාට වඩා පහසුයි. මොකද විදුලි බල්බ තිබෙනවා. විදුලි ආලෝකය තිබෙනවා. ඒ කාලේ කළුවරේ තමයි ආලෝක සංඥාව ඇති කරගන්න ඕන මේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගන්න. එතකොට ආලෝක සංඥාව ඇති කරගෙන බලන්න දවල් කියලා හිතන්න. එතකොට Tamanට නිදිමත ගතිය ඇති වෙන එකක් නැහැ. නිදිමත ගතිය පාලනය කරන්නට පුළුවන්කම ලැබෙයි. එහෙම කරලත් මොග්ගල්ලාන නිදිමත ගතිය යන්නේ නැත්තම් නිදිමතම නම් සක්මන් කරන්න. ටිකක් ඇවිදින්න. දැන් පාඩම් කරනකොට
මේසයක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නකොට නිදිමත ගතිය එනවා නම් පොතක් අතට අරගෙන මහා දුරක් නෙවෙයි කෙටි දුරක් Tamanට හානියක් නොවන පරිදි පැටලෙන්නේ නැති වැටෙන්නේ නැති වදින්නේ නැති යම්කිසි දුරක් තීරණය කරගෙන ඒ දුර සක්මනක යෙදෙන්න පුළුවන්. ඒ සක්මනේ යෙදෙනකොට Tamanට නිදිමත ගතිය ඇති වෙන්නේ නැහැ. නිදිමත ගතිය පාලනය කරන්න පුළුවන්. එක ක්‍රමයක්. සක්මන් කරන්න කිව්වා. එහෙම කරලත් මොග්ගල්ලාන නිදිමත ගතිය අඩු වෙන්නේ නැත්තම් ඒත් නිදිමතයි නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මොග්ගල්ලාන සිංහ සෙයියාවෙන් අවදී විය යුතු වේලාව අදිෂ්ඨාන කොට සැතපෙන්න. අදිෂ්ඨාන කරපු වේලාවට අවදි වූ විගස මොග්ගල්ලාන නැගිටින්න. බලන්න දීප උපදේශ මාලාව අපිට අතිශයින් වැදගත්. විශේෂයෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට කොච්චර වැදගත්ද? රැලි වෙනකම් මං පාඩම් කරනවා විභාගයට කියලා හිතලා වාඩි වෙලා පාඩම් පටන් ගන්නකොට පැයක් දෙකක් පාඩම් කරගෙන යනකොට මොකද වෙන්නේ? නිදිමත ගතිය එනවා, ඇස් බර වෙනවා. ඒ නිදිමත ගතිය නිදි කිරා වැටෙන ස්වභාවයට පත් වුනහම ඔබ හිතන්න එදා මොග්ගල්ලාන තෙරුන් වහන්සේ අභියසට වැඩම කළ බුදුහාමුදුරුවෝ මොග්ගල්ලාන තෙරුන් වහන්සේව උද්‍යෝගමත් කිරීම පිණිස දුන්න උපදෙස් ටික අන්න ඒ ටික තමන් ගන්න ජීවිතේට යම් කිසි අරමුණක ඔබ සිටියා නම් එවිට නිදිමත ගතිය මත උනා නම් ඒ අරමුණ ටිකකට නවත්තලා වෙන අරමුණකට හිත යොමු කරන්න. ඒ වගේම තමයි යම් කිසි විමසීමකට පාඩමක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, ධර්මය වෙන්න පුළුවන් විමසන්න. ඒ විමසනකොට නිදිමත ගතිය අඩු කරගන්න පුළුවන්, නැති කරගන්න පුළුවන්. එහෙම කරලත් නිදිමත ගතිය ඒත් තියෙනවා නම් ධර්මයේ සජ්ජායනා කරන්න පුළුවන්. පාඩම් කරන්න අවශ්‍ය ටික සජ්ජායනා කරන්න පුළුවන්. එහෙම කරලත් නිදිමතයි නම් ඒත් නිදිමත ගතිය නැති වෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන? මේ අත් දෙකෙන් කන් දෙක පොඩ්ඩක් ඇදලා බලන්න. කරකවලා බලන්න. එතකොට ටිකක් නිදිමත ගතිය නැති වෙයි. එහෙම කරලත් හරියන්නේ නැත්තම් නැගිටලා වතුර ටිකක් අරගෙන මූණ සෝදගෙන ඈත අහස දිහා බලන්න, තරු දිහා බලන්න. එතකොට ටිකක් නිදිමත ගතිය දුර්වල කිරීමට ඒ හේතුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ එහෙම කරලා නිදිමත ගතිය නැති වෙන්නේ නැත්තම් ඒත් නිදිමතයි නම් ආලෝක සංඥාව ඇති කරගන්න. දැන් දහවලයි මේ කියලා හිතන්න. එහෙම කරලා නිදිමත ගතිය යන්නේ නැත්නම් සක්මනෙහි යෙදිලා බලන්න. ඇවිදින්න ටිකක්. ඇවිදිනකොටත් ඒත් නිදිමත ගතිය නැති වෙන්නෙම නැත්තම් ඔය ක්‍රම 7ම භාවිතා කරලත් නිින්ද යන්නේ නැත්තම් නිින්ද යනවනම් නිින්ද යාම පාලනය උනේ නැත්තම් ඒත් නිදිමත නම් මොකද්ද කරන්න කිව්වේ? සිංහ සෙයියාවෙන් සැතපෙන්න. හැබැයි නිදියන්න කියපු විදියකුත් තියෙනවා. අපේ අය අද විවේක ගන්න දන්නෙත් නැහැ, නිදියන්න දන්නෙත් නැහැ. නිදියන්න උගන්වපු බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා සාර්ථක නිින්ද කොහොමද නිදියන්නේ? හොඳට මතක තියාගන්න, අවදි විය යුතු වේලාව අදිෂ්ඨාන කොට නිදියන්න. මම නැගිටින්නේ පාන්දර 4ට නැත්තම් 4:00මාරට නැත්තම් 5ට. ඒක අදිෂ්ඨාන කරන්න ඕන. අදිෂ්ඨාන කරලා නිදිය ගන්න. ඒ අදිෂ්ඨාන කරලා නිදිය ගත්තාම අදිෂ්ඨාන කරපු වෙලාවට අනිවාර්යයෙන්ම අවදි වෙනවා. ඉස්සර අපේ අම්මලා තාත්තලා ඒ නිසානේ කිව්වේ නිදියන්න ඉස්සෙල්ලා උදේ පාන්දර 5ට නැගිටින්න ඕන නම් ටොකු 5ක් කනගෙන නිදිය ගන්න. මේ ටොකු 5ක් කනගන්න කියලා කිව්වේ අදිෂ්ඨානයක් ඇති කරවන්න. නැතුව මේ හයියෙන් ටොක් අනිනකොට ටොක්කේ රිදිල්ල උදේ 5ට මතුවෙනවා එතකොට නැගිටිනවා කියන එක නෙවෙයි. ටොකු 5ක් කනලා නිදිය ගන්න කිව්ව එතකොට උදේ පාන්දර 5ට නැගිටින්න පුළුවන් කියලා. ඒ අදිෂ්ඨානය කරන්න.
මම පාන්දර 5ට නැගිටිනවා කියලා අදිෂ්ඨාන කරලා නිින්දට යනවා නම් කතා කරන්න දෙයක් නැහැ. එලා මොරලෝසෝන නැහැ. අනිවාර්යයෙන්ම අදිෂ්ඨාන කරපු වෙලාවට අවදි වෙනවාමයි. හැබැයි ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අවදි වූ විගස නැගිටින්න. ඇයි අවදි වූ විගස නැගිටින්න කියන්නේ? අවදි වූ විගස නැගිට්ටේ නැත්තම් තවත් නින්දක් එතනම රැඳී තිබෙනවා. අද ගොඩක් දෙනෙකුට වෙන්නේ මොකක්ද? අවදි වූ විගස නැගිටින්නේ නැහැ. එලාම් එක 5ට තියලා නිදිය ගත්තනම් සමහරකට නැගිට්ටේ ඔබ 6ට වෙන්න පුළුවන්. හැබැයි එලාම් එක ඕෆ් කරලා ඒ කියන්නේ වෙලාවට අවදි වෙලා හැබැයි දුර්වල තැන කුමක්ද? අවදි උනාට නැගිට්ටේ නැහැ. එහෙට පෙරලි මෙහෙට පෙරලි හිටියොතින් වෙන්නේ තවත් නින්දක් එතන රැඳෙනවා. ඒ නින්ද කොච්චර දුර යයිද කියලා කියන්න අමාරුයි. ඒ නිසා අවදි විය යුතු වෙලාව අදිෂ්ඨාන කරලා නිදියන්න, අදිෂ්ඨාන කරපු වෙලාවට අවදි වෙනවා, අවදි වූ විගස නැගිටින්න. අන්න එතකොට බලන්න වීර්ය වඩන්න ඕන ක්‍රමයක් නින්ද නැමැති විවේකයේ ලබා දෙනකොට ඒ විවේකයේ ලබා දෙන්න ඕන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෙන්න මේ විදියට අපි විවේකය කළමනාකරණය කරමින් අපි අපේ මනස පිරිසිදු කරමින් කටයුතු කරන්නට උනන්දු වෙන්න ඕන. විවිධ ක්ලේශයන් මතු කරමින් පෝෂණය කරමින් විවිධ ආශාවල් පෝෂණය කරමින් මහා බරක් කරගහගෙන ජීවත් වෙනකොට ඒ මහා බර නිසාම ඉදිරියට ගමන් කරන්න අමාරුයි. වේගෙන් යන්න පුළුවන්කම තියෙන්නේ බර අඩු කරගත් අයට. බර වැඩි කරගන්න තරමට එක තැන ඉන්න වෙන්නේ. අහසේ පියාසර කරන පක්ෂියෙක් මොනතරම් නිදහසේ පියාසර කරනවාද? ඒ ඇයි බරක් එතන නැහැ. තියෙන්නේ තටු දෙකේ බර විතරයි. ඒ නිසා උපමාවකින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සකුණෝ යථා පංසුකුන්තිතෝ. පක්ෂියෙක් ආසේ පියාසර කරන පක්ෂියෙක් තමන්ගේ පියාපත් මත පස් තැවරිලා තියෙනවා නම්, මඩ තැවරිලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔය ඇලකට විලකට බැස්සට පස්සේ තමන්ගේ තටු තෙත් වෙලා නම් ඒ තෙත පිටින්, මඩ පිටින්, පස් පිටින්, බර පිටින් මේ කුරුල්ලා පියාසර කරන්න සූදානම් වෙන්නේ. මේ කුරුල්ලා මොකද කරන්නේ? මේ පක්ෂියා මොකද කරන්නේ? මුලින්ම එක තැනකට ගිහිල්ලා තටු ගසලා පස් ගතිය, මඩ ගතිය නැති කරනවා. බර නැති කරනවා. තටු දෙක තෙත ගතියෙන් යුක්තනම් පියාපත් දෙක විහිදුවමින් සුළඟට අල්ලලා මේ පියාපත් වේල ගන්නවා. පියාපත් වේලෙනකොට තෙත ගතිය නැති වෙනකොට සැහැල්ලුයි, බර නැති වෙනවා. මඩ ගතිය, පස් ගතිය නැති වෙනකොට සැහැල්ලු වෙනවා. ඒ සැහැල්ලු පියාපත් ඇති වුණාම තමයි පක්ෂියා පියාසර කරන්නේ. අන්න ඒ වගේ බුදුහාමුදුර අපට පෙන්වුවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක භාවිතා කරමින් ඒ විවේකයේ ඇතුලේ විවේකය හඳුනගෙන, විවේකය කියලා කියන්නේ නිවන ධර්මාවබෝධය සලසා ගැනීම පිණිස මනස සකස් කිරීමේ කටයුත්ත වැඩපිළිවෙල. ආන්නේ වැඩපිළිවෙලේදී වීර්ය පදවාගෙන ක්‍රියාත්මක විය යුතුයි. ඒ වීර්ය පදවාගෙන සිදු කරන ක්‍රියාත්මක වීමෙන් අපට අර මඩ තැවරුණු පියාපත් වලින් යුක්ත පක්ෂියා තටු ගසලා මඩ අයින් කරලා පිරිසිදු වෙලා සැහැල්ලු වෙලා මනසේ පියාසර කරලා යනවා වගේ අපටත් නිවන කරා යොමු වෙන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා ඒ ධර්මාවබෝධය ලබා ගැනීම උදෙසා හිරු මාධ්‍ය ඔස්සේ හිමිදිරි පාන්දර විකාශනය කරන සමාජ සංගායනා මේ උතුම් දම් දෙසුම ඔබටත් සැහැල්ලුවෙන් පියාසර කරන්නට
හේතු වේවා වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමාජ සංගායනා